නේවාසිකාගාරය විවෘත කරන්නට දෙදවරුන්ගේ අයිතියට පත්කරගෙනට මහා සංඝරත්නයේ පරිත්‍රාණ සත්‍යය මතයේ එකතුත් සිදු කෙරෙනවා. ජාතික බෝවන රෝග විද්‍යාලයේ අභිනවයෙන් ඉදි කරපු එද නේවාසිකාගාරයේ විවෘත කිරීමේ අවස්ථාවට සපමිලි ගරු සෞඛ්‍ය අමාත්‍යතුමිය ඇතුළු හැම දිනකටම රතනපුරේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමි. අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං සරණං ගච්ඡාමි ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ද්විතීයම්පි ධම්මං සරණං ගච්ඡාමි භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාතේ ස්වාගතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ත්‍රිවිධා පුතෝ රතනං ධම්ම සමන්නත්ති තස්මා සොත්ති භවන්තේ කිංචි රතනං ලෝකේ විද්‍ය ත්‍රිවිධා පුතෝ රතනං සංඝ සමන්නත්ති තස්මා සොත්ති භවන්තු තේනත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන ඕකිනමේ ජය මංගලං මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන ජය මංගලං අත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා ගරු අමාත්‍යතුමියගේ අතින් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ හෙද නිලධාරීන් සඳහා හෙද නේවාසිකාගාරය විවෘත කිරීමෙන් අනතුරුවයි ගරු අමාත්‍යතුමිය ඇතුළු සම්භාවනීය ඔබ සැම මේ ස්ථානයේ අසුන්ගෙන සිටින්නේ. පූර්ණ මැදිහත් වීම ලබා දුන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු යුද හමුදාපති वर्तमान श्री लंका वलय अधिकारी सभापति අද විශේෂ අවස්ථාවක් විවෘත කිරීමක් සඳහා සහභාගී වීම තමයි ඔබතුමිය පැමිණෙන්නේ. ඒකට මේ අදිවසංගත තත්ත්වය තුළ තුන් වතාවක්ම මේ විද්‍යායතනයට ඔබතුමිය පැමිණලා තියෙනවා. ගරු අමාත්‍යතුමිය අප ඊටාම ගෞරවයෙන් යුතුව මේ අවස්ථාවට පිළිගනු ලබනවා. ඒ වගේම ගරු අමාත්‍යතුමියගේ පෞද්ගලික ලේකම්තුමා ඇතුළු අමාත්‍ය කාර්ය මණ්ඩලයත් අප ඊටාම ආදරයෙන් පිළිගනු ලබනවා. ගරු සෞඛ්‍ය ලේකම්තුමිය බද්රානි ජයවර්ධන මැතිණිය අපට මතකයි ඔබතුමිය අලුත් අවුරුදු දවසේ අපට සුබ පැතුමට මෙම පරිශ්‍රයට පිවිසියා. එහිදී මේ ඉදිකිරීම් කර්මාන්තය ඔබතුමියගේ නිරීක්ෂණයට ලක් වුණා. ඔබතුමියට දැනෙනවා ඇති කොයිතරම් ඉක්මනට අද වෙනකොට සියලු අංගයන්ගෙන් සම්පූර්ණ හෙද නේවාසිකාගාරයක්
අපට ලබා දීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය කටයුතු කරලා තියෙනවාද කියලා සෞඛ්‍ය සේවාවේ අද කෙරෙන්න ඕනේ දේවල් අද කෙරෙන්න ඕනේ. මේ දැන් කෙරෙන්න ඕනේ දේවල් මේ දැන් කෙරෙන්න ඕනේ. ඉතින් එහෙම ක්‍රියාන්විත තත්වයක සිටින සෞඛ්‍ය සේවයට මෙම වසංගත තත්වයේදී ත්‍රිවිධ හමුදාවෙන්ම ලැබූ දායකත්වය මෙතෙකයි කියන්න බෑ. රත්තරන් වටිනවා. සියලු අංගයන්ගෙන් සම්පූර්ණ කාමර 16ක් සහ ඊට අවශේෂ ගෘහ භාණ්ඩ සියලු අංගයන්ගෙන් සම්පූර්ණ ගොඩනැගිල්ලක් අපට ලබා දීලා තියෙනවා. ඒ වගේම ගුවන් හමුදාපතිතුමා නියෝජනය කරමින් මෙහි පැමිණි ගුවන් හමුදාවේ අධ්‍යක්ෂ සිවිල් ඉංජිනේරු යා වයිස් මාර්ෂල් රුචිර සමරසිංහ මහතා ඇතුළු ඒ ගුවන් හමුදා කාර්ය මණ්ඩලය අප ඊටාම ආදරයෙන් යුතුව පිළිගනු ලබනවා. ඒ වගේම මෙම ඉදිකිරීම් කර්මාන්තයේ සියලු බරපැන පරිත්‍යාගශීලීන් විසින් දරනු ලැබුවා. එහි ප්‍රධානත්වය දරනු ලැබුවේ කොළඹ රාජකීය විද්‍යාලයේ රොයල් කොලෙජ් ඕල් බොයිස් ඊස්ට් කොස්ට් ෆවුන්ඩේෂන් ආයතනයයි. එම ආයතනයේ ඩොක්ටර් නාගේන්ද්‍රන් ඇතුළු කණ්ඩායමේ සියලුම නිලධාරීන් මම ඊටාම ආදරයෙන් යුතුව පිළිගනු ලබනවා. ඒක ඊටා විශාල ආයෝජනයක්. එම රාජකීය විද්‍යාලය නියෝජනය කරමින් මේ අවස්ථාවට සහභාගී වෙන කොළඹ රාජකීය විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමා ඇතුළු එම කාර්ය මණ්ඩලය එම ආදි ශිෂ්‍ය නිලධාරී මණ්ඩලවල සියලුම නිලධාරී මහතුන් ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙනුවෙන් අපි ඊටාම ආදරයෙන් යුතුව පිළිගනු ලබනවා. ගරු අමාත්‍යතුමියනි COVID-19 අදිවසංගත තත්ත්වය තුළ ජාතික බෝවන රෝග විද්‍යායතනය අපේ මාතෘ භූමිය වෙනුවෙන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලැබුවා. මේ වන විට අප දේශීය විදේශීය වශයෙන් ගත්තහම ආසාදිත හෝ ආසාදිත බවට සැක කරන රෝගීන් 1000කට පමණ ප්‍රතිකාර කරලා තියෙනවා. ඒ වගේම 300කට ආසන්න ප්‍රමාණයක් positive patients ලා හැටියට අපිට වාර්තා වෙනවා. ඒ වගේම ඒ positive patients ලා අපි භාගයකටත් වඩා ප්‍රතිකාර කරලා සම්පූර්ණයෙන් සුව කළා. මේ වෙනකොටත් නිවෙස්වලට මුදා හැර තිබෙනවා. අද තත්ත්වය ගත්තොත් අද ආසාදිතයන් 120ක් පමණ මේ අවස්ථාවේදී ප්‍රතිකාර ලබනවා. ඒ අතරින් 50% පමණ සන්නාහ සන්නද්ධ සේවාවල අපේ නිලධාරී මහතුන් විජාතික බෝවන රෝග විද්‍යායතනයේ වශයෙන් ඊටම අභිමානයට පත් වෙනවා. අපේ මාතෘ භූමිය වෙනුවෙන් අපේ සෞඛ්‍ය සේවාව සමග ඊටම විශිෂ්ට කාර්යභාරයක් ඉටු කරමින් සිටි එම නිලධාරීන්ට කිසියම් ආකාරයක සහායක් වීමට අපටත් අවස්ථාවක් ලැබීම ගැන මමත් මගේ කාර්ය මණ්ඩලයත් එම නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් ප්‍රතිකාර සැලසීමට සැදී පැහැදී සිටිනවා. මේ ආයතනය විද්‍යායතනයක් වශයෙන් COVID-19 ඇතුළු වෙනත් සියලුම වසංගත රෝග සම්බන්ධයෙන් බෝවන රෝග සම්බන්ධයෙන් කේන්ද්‍රස්ථානීය වශයෙන් කටයුතු කරන නිසාම අප ප්‍රතිකාර කිරීමට පමණක් සීමා වූ ආයතනයක් නොවේ. අප මේ වසංගතය තුළ පමණක් මේ COVID-19 රෝගය ආශ්‍රිතව පුහුණු වැඩසටහන් රෝහල් 30ක් සඳහා ලබා දීලා තියෙනවා. ඒවා සඳහා 300කට අධික කාර්ය මණ්ඩල සමාජිකයන් සංඛ්‍යාවක් සහභාගී වෙලා තිනවා වෙනත් රෝහල්වල. ඒ ආකාරයෙන් ගත්තහම ජාතික බෝවන රෝග විද්‍යායතනය මෙම COVID-19 වසංගත තත්ත්වය තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඉටු කරපු කාර්යභාරය අපේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා එක්තරා අවස්ථාවක හැඳින්වුවා ප්‍රදීපාගාරයක් කියලා. කියන්නේ සිව් දිගටම එළිය දෙන ආයතනයක් කියලා. ඉතින් අපිට ඒ සඳහා මේ ජයග්‍රහණයන් ලබා ගැනීමට හැකි වූයේ අප කණ්ඩායමක් ලෙස කටයුතු කරමින් අප ඉදිරියේ මතු ගැටලු එකින් එක ඉතා සාර්ථක ලෙස ජය ගනිමින් අපට කටයුතු කරන්නට හැකියාව ලැබුණු නිසා. ඉතින් මේ සියලු දෙනාගේ සහයෝගය ඇතිව අපට රෝහලට ලබා දෙන්නට හැකි වූ නායකත්වයක් පිළිබඳව නොසැඟවිය හැකි අභිමානයක් මා තුලත් තිබෙනවා.
ඒ වගේම අපේ කණ්ඩායමේ විශේෂඥ වෛද්‍යවරුන් 10 දෙනෙක්, වෛද්‍ය නිලධාරීන් 50ක්, හෙද නිලධාරීන් 150ක්, පරිපූර්ණක අතුරු වෛද්‍ය දෙපාර්තමේන්තුගත සිසු නිලයන් සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළුව 435ක් පමණ ප්‍රමාණයක් වසංගත තත්ත්වයේ මුල් කාලයේ සේවය කළා. ඊට පස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශය අපට අතිරේකව නිලධාරීන් 100ක් පමණ ලබා දුන්නා. මේ සමස්ත සේවා සමූහය නියෝජනය කරමින් මෙහි පැමිණි කාර්ය මණ්ඩලයේ අපේ කාර්ය මණ්ඩලයේ සියලුම නිලධාරී මහතුන් මම ඊටාම ආදරයෙන් යුතුව මේ අවස්ථාවට පිළිගනු ලබනවා. ඊට අමතරව මේ උත්සවයට සහභාගී වෙන සියලුම ආරාධිත අමුත්තන්, ජනමාධ්‍යවේදීන් ඇතුළු සියලු දෙනාම අපි ඊටා ආදරයෙන් යුතුව පිළිගනු ලබනවා. සෞඛ්‍ය ලේකම්තුමියනි, අපි මේ උත්සවය සංවිධානය කරේ ඊටාම කෙටි උත්සවයක් හැටියට සියලු ප්‍රායෝගික තත්වයන් සලකලා. එසේවත් කෙටියෙන්වත් මේ පරිත්‍යාගයේ වටිනාකම ගැන යම් විස්තරයක් කිරීම මගේ වගකීමක් හැටියට මම දකිනවා. අපේ රෝහලේ හෙද නිලධාරීන් 150ක් පමණ සේවය කරනවා. ඒ නිලධාරීන්ට අපිට නවාතැන් දීමට මෙතෙක් තිබුණේ මගේ මෙහා පැත්තෙන් තියෙන හෙද නිවාසිකාගාරයේ. ඒක දල වශයෙන් නිලධාරිනියන් 30 දෙනෙකුට පමණ සෑහුණා. නමුත් අදිවසංගත තත්වය තුළ අපට ඇති වූ අභියෝගත් එක්ක අපේ නිලධාරිනියන්ට සමහර අයට නමාතැන් පහසුකම් අහිමි වුණා. සමහර අයට ඇඳිරි නීති තත්ත්ව නිසා නිවසට වාර්තා කිරීමට අපහසු වුණා. සමහර තැන් නිරෝධායනය කළා තිබුණ හින්දා ඒ අපේ පවුල් වලට උන්ට යන්නට බැරි වුණා. නේවාසික ප්‍රශ්නය අපට උග්‍රව දැඩිව දැනෙන්නට පටන් ගත්තා. ඒ අනුව තමයි මෙය ජනාධිපති කාර්යසාධක බලකායේදී සාකච්ඡාවට ලක් වෙලා මේ තත්ත්වය පිළිබඳව මේ අද අපට ලැබෙන නව හෙද නේවාසිකාගාරය අපට ලැබෙන්නේ. විශාල කාර්යභාරයක් ඉටු කරමින් තිබුණු මේ හෙද නිලධාරිනියන් වෙනුවෙන් කිසියම් හෝ පහසුකමක් සැලසීම අපට විශාල අස්වැසිල්ලක් බව කිව යුතුයි. මොකද සමහර අවස්ථාවල් වලදී මේ නවාතැන් ප්‍රශ්නය වගේම සමහර අවස්ථාවල් වලදී නිරෝධායනය කරන්නටත් අපේ කාර්ය මණ්ඩලය අපට සිදු වෙනවා. නමුත් ඒ අවස්ථාවලදීත් අපට ඒ පහසුකම් ප්‍රමාණවත් පරිදි තිබුණේ නැහැ. දැන් මෙම නව නේවාසිකාගාරයේ සියලු අංගයන්ගෙන් සම්පූර්ණ ගෘහ නිර්මාණය, විදුලි ජල පහසුකම්, ඒ වගේම දෙවුම් ඇමදුම් කටයුතු, සියලු ගෘහ භාණ්ඩ සනිලධාරීන් 32 දෙනෙකුට නවාතැන් ගත හැකි, ඊටම පහසුවෙන් නවාතැන් ගත හැකි, ඊටම හොඳ තත්ත්වයේ නිර්මාණයකින් යුක්ත ගොඩනැගිල්ලක් වශයෙන් තමයි අපිට මේ ප්‍රදානය ලැබෙන්නේ. ඒ නිසා මේ ගොඩනැගිල්ල අපට එක්වීමත් සමගම අපේ සේවාධාරිතාව කීප ගුණයකින් වැඩි වෙන බව කිව යුතුයි. අපට කළමනාකරණය වශයෙන් මුහුණ දිය යුතු ඊටාම සැබෑ අවශ්‍යතාවක් අද දිනෙන් පසුව මේ පරිත්‍යාගයත් සමගම පිරිමැසී යනවා. ඉතින් මේ தત્ත්වය පිළිබඳව අපගේ ගෞරවය මේ සඳහා වචනකින් හරි දායක වූ සෑම සියලු දෙනාටම ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙනුවෙන් මේ උතුම් වෙසක් සතිය තුල මා ප්‍රාර්ථනා කරන්නට කැමැතියි. ප්‍රධාන වශයෙන්ම අපි මේ ප්‍රශ්නයට මැදි වෙලා අපි ඊටාම සන්තෝෂයි රටක් හැටියට අපි අද ඉන්න ස්ථානය මේ ප්‍රධාන ගරුත්වය සිදු වෙන්න ඕනේ අපේ රටේ අතිගරු ජනාධිපතිතුමාට. එතුමා මේ ප්‍රශ්නය මේ කලාපේ කවුරක්වත් දකින්නට කලින් චීනයේ මේක ඇති වෙනකොටම දැකලා මේ தত্ত্বය ඇති කරා ඇමතුමිය සහ අපි කණ්ඩායමක් පත් කරා කාර්යසාධක බලකායක් හැටියට. ඒ කරලා ඇමතුමිය මෙහි නායකත්වය ගත්තා. ඒ සමග අනිකුත් වෛද්‍ය අංශය ඊට පස්සේ මේකට හමුදාවල් සම්බන්ධ වුණා. ඊට පස්සේ රටේ මේ සියලුම අයවලුන් මේකට සම්බන්ධ වෙන අය සම්බන්ධ වෙලා මේ ක්‍රියා කරපු නිසා තමයි අද සමස්ත ලෝකයේම අපිට ඊටාම හොඳ බ්‍රෑන්ඩ් නේම් එකක්, හොඳ අවස්ථාවක්, අපිට හොඳ කීර්තියක්, ගෞරවයක්, අභිමානයක් අපේ රටට ලැබිලා තියෙන්නේ. ඒ ප්‍රතිඵල තමයි 26 ලක්ෂයක් 2.6 මිලියන් අපේ ශ්‍රී ලංකන්ස් අපිට රටේ ඉන්නවා. සෑහෙන කලදර කරනවා ඒ අය ලංකාවට නැවත එන්න ඕන කියලා. එහෙම තත්වයකටපත් වුණා. මෙහි ඇවිල්ලා හිටපු විදේශිකයෝ දහස් ගාණක් හිටියා. බොහොම අමාරුවෙන් තමයි කට්ටිය ඒ රට වලට ආපහු ඇරි. තවත් ඉන්නවා සෑහෙන පිරිසක් යන්න කැමති නැතුව මේ ලංකාවේ ඉන්නවා. මෙන්න මෙහෙම තත්වයක් අපට ඇති වුණා. මේ තත්වය උදා වෙනත් එක්කම අපේ මේ ප්‍රශ්නෙට අවතීර්ණ වෙන කණ්ඩායම් වලට
ඇති වෙන ප්‍රශ්න ගැන සාකච්ඡා කරනකොට මේ නායකත්වයේ ගත්ත පෙරමුණේ සටන් කරපු ප්‍රධානම සටන්කරුවෝ බවට පත් වෙන්නේ වෛද්‍ය අංශයේ වෛද්‍යවරු සහ අනිකුත් කාර්ය මණ්ඩලයන්. ඉතින් ඒ අයට මේක සාකච්ඡා කරනකොට මේ රෝහල මේ ප්‍රමුඛත්වය ගත්තා. ඇමතුමියගේ අවසරය පැරගෙන ජනාධිපතිතුමාට කතා කරලා එතුමාගේත් අවසරය අරගෙන අපි මේ වැඩේ පටන් ගත්තා. මේ වැඩේ පටන් ගරන් මම ගිහිල්ලා අපේ ඉංජිනේරු ඉන්න වරාය අධිකාරිය විශාල ප්‍රමාණයක් වරාය කියන්නේ මහා විශාල සේවාවක් ජාතියේ හදවත. ඉතින් බූෆලෝ ආයතනය ගෙනල්ලා අපි සාකච්ඡා කරමින් හිටියා මේ අපිට බිල්ඩින් හදාගන්න. ඒ අවස්ථාව අරගෙන අපි මේකට ඔහුව යොමු කරා. ඔහු ඊටාම හොඳින් ඒ ආයතනය යම් මුදලක් වුන් ගත්තත් ඊට වඩා විශාල සේවාවක් වෙන විදිහට මේ අය ඒක අපිට කරලා දුන්නා. අපිට සුමානෙන් දෙකෙන් කරලා දෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ தත්ත්වයටපත් වෙලා අපි මේ ක්‍රියාදාමය පටන් ගත්තා. එතකොට අපිට මේක කරන්නට මුදල් ඕනේ. අපිට මේකට ෆර්නිචර් ඇතුළත් කරන්න ඒවත් එක්ක තමයි මිලියන 15ක් පමණ වෙන්නේ. එතකොට අපි සල්ලි හොයමින් ඉන්න වෙලාවේ අපේ උදේ ඉන්දරත්න මැතිතුමා නිරන්තරයෙන්ම මට දවසකට දෙපාරක් තුන් පාරක් අපි කතා කරනවා. ඒක කතා කරපු වෙලාවේ මම කිව්වා මෙහෙම වැඩක් කරගෙන ඉන්නේ කියලා. එතකොට එයා ඇහුවා අපේ ඇමරිකාවේ අපේ පොදු යාළුවෙක් ඉන්නවා ඊටාම හොඳයි. බොහොම ශ්‍රී ලාංකික පුද්ගලයෙක්. ශ්‍රී ලංකාවට පුදුම ගෞරවයක් තියෙන පුද්ගලයෙක්. නිරන්තරයෙන්ම රට ගැන වැඩ කරන පුද්ගලයෙක්. සේනක සෙනෙරත්න මහතා ආදී රාජකීය විද්‍යාලයේ අධිශිෂ්‍යෙක්. රාජකීයයන්ට බොහොම ගෞරවයක් ඒක එවැනි පුද්ගලයෝ සිටීම. අපේ තවත් පොදු යාළුවෙක් ඉන්නවා ડોક્ટર සුකුමා. ડોક્ટર සුකුමා මෙහෙම එකගුණා මේකට යන වියදම සම්පූර්ණයෙන්ම දරන්න කියලා. ඩොලර් 50000ක් එයා දෙනවා කියලා පොරොන්දු වුණා. සුකුමාර් නාගේන්ද්‍ර කියන අපි මේ අවස්ථාවේ කියන්න ඕන දෙයක් තමයි ඔහු දමිළ ජාතිකයෙක්. ඔහු මේ පළවෙනි වතාව නෙමේ විශාල ව්‍යාපෘති මේ රටේ කරලා තියෙනවා. ඒ අවශ්‍ය දේ මොනවද? ඒවා වචන එක්කත් කතා නොකර අපිට මේවා දෙනවා. එවැනි දෙයක් නිරන්තරයෙන්ම ඔහුගේ කතාව, ක්‍රියාව හැම දෙයක්ම ඊටාම ශ්‍රී ලාංකිකයි. මේවයි අය තමයි අපට වන්නේ. එහි හිටියත් ඔහු ශ්‍රී ලංකාවේ හදවත තියෙන පුද්ගලයෝ. මේ අය අපි නිරන්තරයෙන් ගරුත්වයට භාජනය කරන්න ඕන. ඒ නිසා සියලු දෙනාටම අපි මේ සංවිධානය කිරීම වෙනුවෙන් කෘතවේදීත්වයට කරනවා. ડોક્ટર ස්කුර්මාසා ඔහුගේ පවුලටත් ඔහුගේ ඥාතීන් සියලු දෙනාටමත් ඒ සඳහා දායකත්වයේ කළමනාකාරීත්වය කරපු සියලු දෙනාටමත් අපිට දැන් හදා ගන්නට වෙන. ඊට පස්සේ මම ගුවන් හමුදාපතිතුමාට කතා කරපුවම එතුමා ඒ වහාම ඒ වෙලාවෙම මම කීවේ උදේ දවල් වෙනකොට කණ්ඩායම් පැමිණිලා මේකේ ගස් කපන්න සුද්ධ කරන්න ඩෝසර් ගෙනල්ලා එහෙම නොවෙනට මේ වෙන දෙයක් කරගන්නට බෑ. නිසා ගුවන් හමුදාපතිතුමාටත් ඒ වගේම මෙතන පැමිණි අපේ AVM රුචිරටත් ඒ වගේම විං කමාන්ඩර් ක්‍රිෂාන්ත සහෝ සමග පැමිණි බුද්ධික සහ ඒ ඔහුගේ කණ්ඩායම සුවිශේෂ කණ්ඩායමක්. එතන පැමිණි සියලු දෙනාටම අපේ කෘතවේදීත්වය මේ පොය දවසේ අපි උඩ පින් දෙනවා මෙවැනි දේවල් වලට සම්බන්ධ වෙලා කටයුතු කිරීම සම්බන්ධ. ඊට පස්සේ අපේ ආයතනයෙන් උදය වීරක්කොඩි මහත්මයාලා ඇවිල්ලා වෙලාවට ඒ කියන වෙලාවට සති දෙකයි අපි දුන්නේ. සති 30 වෙනිදා යනකොට මට හවස වෙනකොට කතා කරලා කිව්වා ඔන්න සර් වැඩේ හරි මෙතනින් එහාට අපි ඔක්කොම ඉවරයි කියලා මට කතා කරලා කිව්වා. එතකොට ඒ අපේ හදවතින්මයි මේවා අපි කරේ. වැඩිහිටියන් විදියට ඒ වගේම අධ්‍යාපනයෙන් ඵලයක් ලැබූ පිරිසක් විදියට අධ්‍යාපනයේ මූලික සංකල්ප තුනක් විදියට දැනුම ආකල්ප කුසලතා කියන ඒ සංකල්ප දරුවන්ට ප්‍රදානය කිරීමේදී එම ආකල්ප විශේෂයෙන්ම සමාජගත වීම සඳහා බුදුන් වහන්සේගේ පළමු පාඩම ඒ වගේම කෘතවේදීත්වය පිළිබඳ පාඩම ඒ සියලු දේවල් එක්තැන් කරගෙන ලබන අධ්‍යාපනයේ ඵල අපි භුක්ති විඳිනකොට මේ වාගේ සත්කාරයන් සිදුවීම අප විසින් අත්දකිනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ වගේ අවස්ථාවට සහභාගී වෙන්න අවස්ථාව ලැබෙනවා. කොළඹ රාජකීය විද්‍යාලය වගේ අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමිය බද්රාණි ජයවර්ධන මහත්මිය ඇතුළු ඒ සියලුම නිලධාරි මහත්තුනි මම හිතන්නේ අපි සියලු දෙනාම අත්විඳින්නේ මේ සියලුම කාර්යයන් වල අග්‍රඵලය මෙවැනි COVID-19 වැනි ගෝලීය වසංගතයක් මෙරටට බලපාලා තියෙන අවස්ථාවක සියලුම ලෝකවාසී ජනතාව මේ කාර්යයට එහෙම නැත්නම් මේ වසංගතයට මුහුණ දීලා සිටින අවස්ථාවක මේන් ගැලවීම සඳහා විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වගේ ඉතාමත්ම සංවිධිත කාර්යකයේ දීලා අතිගරු ජනාධිපතිතුමා ග්‍රාමාත්‍යතුමා ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යතුමිය ඇතුළු සියලුම මෙම රණවිරුවන් සොයිරුවන් ඇතුළු සියලුම දෙනා සහභාගී වෙලා මේ මෙහිම ඉතාමත්ම සාර්ථකව කරන අවස්ථාවක කොළඹ රාජකීය විද්‍යාලයේ ධනපරිත්‍යාගයෙන් ඒ වගේම වරාය අධිකාරියේ ඒ නිලධාරි මණ්ඩලෙත් ඒ වගේම ගුවන් හමුදාවේ
නිලධාරි මණ්ඩලයේත් සහභාගීත්වයෙන් මේ කාර්ය ඉතාමත්ම සාර්ථක කරලා මේ සුවිශේෂී අවස්ථාවට සම්බන්ධ වෙලා සිටින හැමදෙනාටම මේ කාර්ය ඉතාමත් පහසුවෙන් කරගෙන යාම සඳහා අවශ්‍ය මෙම හෙද නිවාසනය සකස් කර දීමේදී මෙම වෛද්‍ය සුකුමාර නාගේන්ද්‍ර මහතාත් එම පවුලේ සමාජිකයනුත් ඒ වගේම කොළඹ රාජකීය විද්‍යාලීය ඇමරිකාවේ නිව්යෝර්ක්කී තිබෙන ඊස්ට් කෝස්ට් පදනම මම හිතන්නේ විශාල කාර්යභාරයක් ශ්‍රී ලංකාවට පමණක් නෙවෙයි ඒ රටටත් ඒ වගේම අනිකුත් සියලුම තැන්වලදී ඔවුන්ගේ මැදිහත් වීම අපි දකිනවා සුවිශේෂී වශයෙන්. නිසා කොළඹ රාජකීය විද්‍යාලීය ආදීශ සංගමය රටට අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී විශේෂයෙන් පහුගිය කාලේ අපි දුටුවා ගංගෝත්‍ර අවස්ථාවේදී ඒ වගේම විවිධ අවස්ථාවලදී මේ ව්‍යසනයකට පත්වන සෑම අවස්ථාවකදීම තමන්ගේ ඉදිරිපත් වීම අපි තාම මැනවින් දුටුවා. නිසා මේ අධ්‍යාපනයේ ඉහළ පළයක් තමයි හොඳ ආකල්ප සංවර්ධනය කිරීම. නිසා මේ රාජකීය විද්‍යාලීය ආදීශ සංගමය සෑම වෙලාවකම මේවා තේරුම් අරගෙන තමන්ගේ කටයුතු පෙළගස්ස ගන්න ආයතනයක්. ඒ නිසා මම අද ඉතාමත්ම සතුටු වෙනවා විද්‍යාලීය විදුහල්පති වශයෙන් මේ වගේ සුවිශේෂී දන පරිත්‍යාගයක් කරලා අපේ හෙද කාර්ය මණ්ඩලයට ඒ වගේ මේ රෝහලේ අත්‍යවශ්‍ය සේවයක් වන හෙද නිවාසනය සකස් කර දීම සඳහා මුදල් පරිත්‍යාග කරලා ඒ වගේම වරාය අධිකාරිය සහ අනිකුත් සියලුම දෙනාගේ සහයෝගයෙන් ඒ කාර්ය ඉතාමත් මැනවින් ඉෂ්ට කර දීමට හැකියාව ලැබීම පිළිබඳව මම ඉතාමත්ම සතුටු වෙනවා. නිසා අපි අධ්‍යාපනය ලබන හැමදෙනාම විදියට වැඩිහිටියන් විදියට අපේ කාර්යභාරය ඉතාමත්ම මැනවින් ඉෂ්ට කළ යුතු අවස්ථාවක් විදියට මෙම අවස්ථාව අපි සලකනවා. COVID-19 ගෝලීය වසංගතය දුරු කර ගැනීම සඳහා සියලු දෙනාම එකතු වෙලා අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා, ඇතුළු මැති ඇමතිවරුන්, ඒ වගේම අධ්‍යාපන ඇමතිතුමා, ඇතුළු සියලුම දෙනා, ඒ වගේම රජයේ සහ පෞද්ගලික අංශවල සියලු දෙනාමත් සියලුම පුරවැසියනුත් අපට ලබා දීලා තියෙන උපදේශ පිළිපදමින් අපේ කාර්යභාරය හරියට ඉෂ්ට කරමින් අධ්‍යාපන ලැබූ පිරිසක් විදියට ඉතාමත්ම සංවේදීව කටයුතු කිරීම නිසා අද ලෝකයේ ඉහළ තලයකින් ශ්‍රී ලංකා වාසී ජනතාවට මේ වසංගතයට මුහුණ දීලා හොඳින් ඒ පාලනය කර ගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා. නිසා අපි ඒකට සම්බන්ධ වූ සියලු දෙනාට අපේ ප්‍රණාමය, ගෞරවය, ස්තුතිය උත්තමාචාර්ය පිරිනමමින් මේ ලබා දුන් පරිත්‍යාගය තුළ මේ කාර්ය තව තවත් ඉතා ඉක්මනින් සාර්ථකව මේ වසංගතය මැඩලලා ඉතා ඉක්මනින් සියලුම ලක්වාසී ජනතාවටත් ලෝකවාසී ජනතාවටත් සිත සාන්තිය උදා කර ගැනීමට සුවය ලැබීමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබීමයි කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වන විටත් කොළඹ රාජකීය විද්‍යාලයේ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරලා විවිධ ආදීශ කණ්ඩායම් වගේම ගුරු බෞතුන්, දෙමාපියන්, වර්තමාන සිසුන් ඊයේ දිනෙත් මා සහභාගී වුණා. රතන සූත්‍රය 108 වරක් සජ්ජායනය කොට සියලුම ලක්වාසී සහ ලෝකවාසී ජනතාවට සෙත් පැතීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වුණා. ඒ වගේම නැතිබරි මේ වගේ ව්‍යසනයකදී ආපදාවට ලක් වී සිටින සියලු දෙනාටම අවශ්‍ය සියලු දේවල් සපයමින් ව්‍යාපෘති ගණනාවක් මේ වන විට ආදී රාජකීයන්ගේ ඒ වගේම වර්තමාන දරුවන්ගේ මූලිකත්වයෙන්, ගුරු බෞතුන්ගේ මූලිකත්වයෙන් අපි සංවිධානය කළා ක්‍රියාත්මක කරගෙන යනවා. මේ ධන පරිත්‍යාගය කළ කොළඹ රාජකීය විද්‍යාලීය නිව්යෝර්ක්කී ඊස්ට් කෝස්ට් පදනමේ සභාපති වෛද්‍ය සුකුමාර නාගේන්ද්‍ර මහතාටත් ඒ වගේම එම පවුලේ උදවියටත් ඒ වගේම මේ දායකත්වය ලබා දුන් මේ කාර්ය ඉතා ඉක්මනින් කඩිනමින් සකස් කර ගැනීමට දායකත්වය ලබා දුන් වරාය සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් ඒ වගේම අතිගරු ජනාධිපතිතුමාට, අග්‍රාමාත්‍යතුමා ඇතුළු අමාත්‍යතුමිය, ඒ වගේම ලේකම්තුමිය ඇතුළු ඒ සියලු දෙනාටමත් මගේ විශේෂ ස්තුතිය පිරිනමමින් මෙවැනි සත්කාරයන් කිරීම තුළ තව තවත් අපේ සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ඉස්සරහට අපේ හැම දිනකටම ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා ප්‍රාර්ථනා කරමින් මේ අවස්ථාව ලබා දුන් හැම දිනකටම මගේ ස්තුතිය පිරිනමමින් මම නිහඬනවා. I was asked to write a song very specially for this event. So I wrote a song from their standpoint. They have left the country, but their hearts are still here. So that's the title of the song is Our Hearts Are Still There. We live in New York, but our hearts are still there. 10,000 miles away, but our hearts are still there. We will always care and always share, 'cause our hearts are still there in Sri Lanka. We learned the books and men, we learned to play the game. We thank those who taught us to be kind and humane. We will always care and always share, 'cause our hearts are still there
in Sri Lanka. We're humble Sri Lankan, we're royal old boys. It brings us such joy to fly our flag high. We'll climb every mountain and sail through the sea, 'cause our hearts are still there. It will always be. Our healthcare workers and armed forces, pray for your lives, for your sacrifice. You carry us on your shoulders with all your might. You're unsung heroes through day and night. We're humble Sri Lankan, we're royal old boys. You bring us such joy to fly our flag high. We'll climb every mountain and sail through the sea, 'cause our hearts are still there. It will always be. 'Cause our hearts are still there. It will always be. Minister of Health, Mrs. Pavitra Vanyarachi, General Dayaratnayaka, and distinguished guests. Good morning to you all. I'm Rukshan Pereira, representing the Royal College Old Boys East Coast Foundation in New York, who contributed 15 million rupees for this building. I was the president back in 2004 when we were living in the US, and today I would like to read a message from the current president, Dr. Suku Nagendran, who was instrumental in making this happen. Dear Dr. Attanayaka, on behalf of the Royal College Old Boys East Coast Foundation, also known as RCOBECF in the United States of America, it is our privilege on this holy day of Vesak to donate this much needed, fully furnished facility to the Infectious Diseases Hospital, IDH. While we New York Royalists have left Sri Lanka for higher education and career advancement, our hearts are still with the motherland. We attribute our success abroad to our years of rigorous and free education in Sri Lanka, where we were taught the value of integrity, teamwork, tenacity, and unconditional service for the betterment of humanity. Although I'm unable to attend personally due to travel restrictions, we are represented by former RCOBECF President Rukshan Pereira, Royal College Principal, Royal College Union Secretary, Royal College physicians, and family members Lasanta and Mahisha De Silva and Nisha Rocky Rockwood. Since the formation of our Alumni Association in 1993, more than 27 years ago, we have been involved in charitable activities in both Sri Lanka and the United States. These including improving educational opportunities, not only for Royal College, but also for many less privileged schools in the country. Additionally, we have funded flood relief and drinking water projects, constructed libraries and sanitary facilities, supplied medical equipment, and more, all with the goal of improving lives of those less fortunate. COVID-19 has pushed the global healthcare system to its limits. Sri Lanka's rapid and thorough response has led to an impressive containment effort. The service of the doctors and nurses at IDH plays an important role within this multifaceted effort. Hence, the request to build this wing to house hospital staff was considered a critical need by our Alumni Foundation. We are happy to have worked with the dedicated team from Sri Lanka Air Force and the Ports Authority, who worked tirelessly day and night to make this a reality today. The encouragement and support of the Royal College Principal and the Royal College Union are also acknowledged. Finally,
to the doctors, nurses, and healthcare workers of IDH. You are true heroes, and we salute you for putting your lives on the line to treat the vulnerable without any expectations. It is said that those who follow this principle are the happiest people, as is truly evident today. Although separated by oceans and continents, we are always here to help Sri Lanka and its people achieve greatness and become a safe and just society for all. Sincerely, Dr. Suku Nagendran, President, Royal College, Old Boys, East Coast Foundation. Thank you very much. Wishing you peace and happiness at Vesak. I am delighted to be here, representing the donor and my cousin brother, Dr. Sukumar Nagendran, President of the Royal College of Old Boys East Coast Foundation, at the opening of the new wing for nurses at the Infectious Diseases Hospital, Sri Lanka. Both Dr. Sukumar and I are extremely proud to carry on the legacy of our ancestors who have significantly contributed to healthcare in Sri Lanka. My great-great-grandfather, Dr. W.G. Rockwood, was chief surgeon of the Colombo General Hospital for 20 years. And the Rockwood Memorial Hall, donated in his name, still houses the resident house officers of the National Hospital as well as the Radiology and Physical Medicine Department. Dr. Sukumar's grandfather, Dr. Saga Tyagaraja, who trained at Cambridge University, followed by Guy's and St. Thomas's Hospital in London, was a prominent microbiologist at the Colombo City Microbiological Laboratory. I am proud to say that Dr. Suku Nagendran has been involved in multiple philanthropic projects across communities, from the building of classrooms and sanitary facilities in Baddegama, Galle, Kilinochchi, Telimana, and Jaffna, to scholarships for students from the Royal College. Today, we want to honor the brave frontline doctors, nurses, auxiliary healthcare, and minor staff, and all the laboratory staff who have sacrificed and have selflessly and tirelessly worked around the clock to keep the IDH going during the COVID-19 crisis. We thank all the management and the administrators. We acknowledge the commitment of the leaders of our nation and the members of our forces to combat and eliminate this pandemic from our nation. There is much work to be done in the field of infectious diseases, and the IDH is at the forefront of it all. Let us continue to work together across all communities to ensure that we continue to provide equitable, quality healthcare for all. Thank you very much. මගේ නම ලසන්තද සිල්වා කියලා හදින්නෙද්දී ඔබට යම් පැනයක් මතුවෙන්න පුළුවන් මම කොහොමද සුකුමා නාගේන්ද්‍රන් මහත්මයාගේ පවුල සමාජිකයෙක් වෙන්නේ කියලා. මෙන්න මේ පණිවිඩය තමයි ඔබතුමන්ලා හමුවේ ඉදිරිපත් කරන්න අද මට පැවරිච්ච වගකීම. ඒ සුකුමා නාගේන්ද්‍රන් මහත්මයාගේ පියා හිටපු ජනාධිපති නීතිඥවරයෙක්. ඒ ඔහු රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය හදාarලා පසුව ඇමරිකාවේ පදිංචියට ගිහින් අධ්‍යාපනයේ තුලින් ලැබපු දැනුමෙන් ව්‍යාපාරංශයට යොමු වෙලා මහන්සියෙන් හොයාගත්ත මුදල් තමයි අද අපේ රටේ මේ පහුගිය කතාවල කියවුණු ආකාරයට අපේ රටට දායද කරලා තියෙන්නේ. එතකොට ඔහු දමිල කියන ලේබලය යටතේ හඳුන්වුණත් අපි මේ ශ්‍රී ලාංකික කියන පදනම මත ඔහු සහ ඔහුගේ අය මා සහ මගේ බිරිඳ හඳුන්වන්නේ ඔහුගේ පවුලේ අය හැටියට ඇමතුමනි. මෙන්න මේ සංකල්පය තමයි අපි සහ එතුමා විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ ඉදිරි පරම්පරාව තුළ ඇති වෙලා අර බෙදීම් නැති දියුණු ජාතිය බවට පත් වෙන්න කියන දේ. ඒ පණිවිඩය තමයි අපිට ලබා දෙන්න උවමනා වෙන්නේ. ඒ වගේම මේ උත්තම සේවයක් කරන හෙද කාර්ය මණ්ඩලයට මෙම පරිත්‍යාගය උපහාරයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
ලංකාවේ අපි සාමාන්‍ය පුද්ගලයෝ විදිහට IDH රෝහල අපේ රටට තියෙන විශාලම සම්පතක් කියන එක අපි පිළිගන්නට ඕන. සියලු කණ්ඩායම් එකට තියාගනිමින් ඒ අධ්‍යක්ෂකතුමා මේ සඳහා දෙන නායකත්වය. අපේ සින්දුව කියපු මැතිතුමා කිව්වා unsung heroes කියලා. ඇත්තටම කවදා හරි දයාරත්නායක මැතිතුමනි COVID-19 මේ රටේ පෙරදෙව්වේ කොහොමද කියලා කතාව ලියන වෙලාවේ ඉස්සෙල්ලාම ජනාධිපතිතුමාගේ නම ලියවෙන්න ඕනි. මොකද එතුමා නැත්තම් කමියුනිටි ට්‍රාන්ස්මිෂන් මෙලහකට වෙලා ඒක කියන්න ඕනේ. එතුමා දීපු ඒ ජාතික නායකත්වය ගැන අපි කියන්න ඕනි. හැම වෙලේම වෛද්‍ය විශේෂඥ වෛද්‍ය මතයට කන් දෙමින් තීන්දුව තීරණ ගැනීමේ ක්‍රියාවලියට එතුමා කටයුතු කරපු නිසා ඒ වගේම රජයට නායකත්වය දෙන ගරු අගමැතිතුමා කටයුතු කරපු නිසා තමයි තවමත් ජනතාව අතර මේ රෝගය පැතිරීම නවත්තා ගැනීමට පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ඒ කතාවේ ඊළඟ තැන නම් දෙන්න ඕනි IDH රෝහලේ ඉන්න විශේෂඥ වෛද්‍යතුමන්ලා අපේ ආනන්ද විජේවික්‍රම මැතිතුමා ડોક્ટર ඉරංග මැතිතුමා ඇතුළු මේ රෝහලට විශේෂයෙන්ම මේ රෝහලේ නායකත්වය දෙන අපේ හසිත අත්තනායක මැතිතුමත් ඒ වගේම මේ රෝහලේ ඉන්න අර නම කියවෙන්නේ නැති මේ වැඩේ හරියටම කරපු වීරයෝ විදියට පදක්කම් දෙනවා නම් ජනාධිපතිතුමයි අගමැතිතුමයි ගාවට දෙන්න ඕනි මේ රෝහලේ කාර්ය මණ්ඩලයට කියන එක මම මතක් කරන්න ඕනේ. ඔබතුමන්ලා තුමියන්ලා බය නැතුව මේකේ ඇම්බියුලන්ස් රියදුරු මහත්තයා වෙන්න පුළුවන්. කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ කෙනා වෙන්න පුළුවන්. ලැබ් එකේ කෙනා වෙන්න පුළුවන්. අපේ හෙදියන් වෙන්න පුළුවන්. ඔබතුමන්ලා මේ පළවෙනි ලෙඩා මේ රෝහලට එනකොට ඔබතුමන්ලා කිව්වනම් මොනවා හරි විදියකට මේ නොදන්න වෛරසයක් මේ නොදන්න දෙයක් අපි රස්සාවෙන් අයින් වෙනවා හරි කිව්වනම් අපි කාට කියන්නද? අපි කාගාවට යන්නද? මොකද්ද මේ රටේ සෞඛ්‍ය සේවයට වෙන්නේ? ඒ නිසා තමයි පළවෙනි රෝගියා දැන් ඔබතුමාලා මාස 2කමාරක් පළවෙනි රෝගියා සනීප වෙච්ච වෙලාවේ මම මේ රෝහලට ආවේ ඔබව ධෛර්යමත් කරන්න. අධ්‍යක්ෂකතුමා කිව්වා වගේ ආපහු සැරයක් ආයෙත් මේ රෝහලට ආවේ ඔබව ධෛර්යමත් කරන්න. මම ආනන්ද විජේවික්‍රම මැතිතුමාලට අපේ කොවිඩ් මීටින් එකේදී දයාරත්නායක මැතිතුමනි මම බය නැතුව කියනවා මිහිපිට දෙවිවරු ඒ අය කියන එක කියන්න ඕනේ. අපේ ගරු ලේකම්තුමියනි මේවාට තමයි අපි සෞඛ්‍ය සේවය හදනවා නම් මේවාට තමයි අපි ගරු කරන්න ඕනේ. මේ කාර්ය මණ්ඩලයට තමයි අපි සලකන්න ඕනේ. එහෙම තමයි මේ රටේ සෞඛ්‍යයේ මේ තියෙන තත්ත්වය අපිට ඉස්සරහට ගෙනිය ගන්න පුළුවන් වෙන්නේ. මට මතකයි දැන් මාස 1කමාරකට විතර ඉස්සෙල්ලා එතුමා සුපර් මාකට් එකට ගිහිල්ලා සල්ලි ගෙවන කවුන්ටර් එකේ ඉන්නකොට මිනිස්සු එතුමා මෙහි අධ්‍යක්ෂකතුමා කියලා අඳුරගත්තා. එතුමාට දෙයියන්ගේ පිටින් කොවිඩ් නැහැ. එතුමාට එකපාරටම කැස්සක් ඇවිල්ලා තියෙනවා කවුන්ටරේ බිල ගෙවනකොට. මුළු කවුන්ටර් එකම ඔක්කොම දුවලා IDH ගේ ඩිරෙක්ටර්ට කැස්ස. එතකොට අපේ නර්සස්ලට අපේ ડોක්ටර්ස්ලට ඒ විඳින්න වෙච්ච මානසික පීඩන දරුවෝ එළිය තියලා මේක තමයි unsung heroes ලගේ කතාව. ගෙවල් වලට නොගිය දොස්තර මහත්තුරු, ගෙවල් වලට නොගිය නර්සස්ලා, ගෙවල් වලට නොගිය කාර්ය මණ්ඩලය මේ අය තමන්ගෙන් සියල්ල වෙන් වෙලා විශාල පීඩනයක් විඳගෙන ඇත්තම කතන්දරේ මේකේ ඇත්ත කතාවේ ගෞරවය එන්න ඕනි. ඒවාට බය නැතුව මුණ දුන්න මේ රෝහලේ ප්‍රධානීන්ට, මේ රෝහලේ වෛද්‍ය හෙද පරිපූර්ණක කනිෂ්ඨ කාර්ය මණ්ඩලවල ඔබතුමන්ලා මේ දෙන ආදර්ශය මුළු රටටම ඉතාම වටින දෙයක්. හැමදාම ડોક્ટર ආනන්ද විජේවික්‍රම කිව්වේ ඩිස්ටන්ස් තියාගන්න. 1 මීටර් ඩිස්ටන්ස් තියලා අත් දෙක පිරිසුදු කළා කටයුතු කරා නම් මේ ලෙඩේ බෝ වෙන්න බෑ කියලා.
මාස 4ක් යනකොට මුළු ලෝකෙම බිලිගත්ත මේ ලෙඩේට මේ බය නැතුව මූණ දෙන ශ්‍රී ලාංකීය ගුණය මේ රෝහල තුල අපි දැක්කා. ඉතින් ඒ නිසා අපේ රටේ තියෙන ඒ ගුණය ලෝකයට පෙන්නපු ඒ වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් ආරක්ෂා කරපු ඔබට අපේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම දයාරත්නායක මැතිතුමා ගැනත් වචනයක් කියන්න ඕනේ. කතාව කියනකොට ලේකන්තුනේ. මාතෘ භූමියට දායාද වෙච්ච රටට වටින උත්තම ශ්‍රී ලාංකිකයෙක්. ඒ වගේ ශ්‍රී ලාංකිකයෝ අපිට ගොඩක් ඉන්නවා. මේ වගේ අවස්ථාවක COVID-19 මර්ධනය කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමා පත් කරපු කාර්ය සාධක බලකාය. ඒකේ විශාල වැඩ කොටසක් කරා. ඒකේ ස්ට්‍රැටජිස් හදලා අපේ මාතෘ භූමියට දායාද වෙච්ච තවත් පුද්ගලයෙක් ආචාර්ය උදේ ඉන්දරත්ත මැතිතුමා. එතුමා තමයි ඒකේ ඉරැඩිකේෂන් ස්ට්‍රැටජි එක හැදුවේ. ඉතින් මේ සම්බන්ධීකරණය දයාරත්ත මැතිතුමා කිව්වා. එතුමා මේක එදා අපේ රැස්වීමේදී රාජගිරියේ තියෙන කොවිඩ් සෙන්ටර් එකේ අර කිව්වා වගේම ડોક્ટર ආනන්ද විජේවික්‍රම කතා කරනවා බොහොම අඩුයි. හැබැයි එක වැඩකට අත ඉස්සුවා. මොකද එතුමා රෝහලේ අධ්‍යක්ෂකතුමා අපි ඒකට කැඳවන්නේ නැහැ තියෙන කටයුතුත් එක්ක ක්ලිනිකල් ඉන්පුට්ස් අපිට ඕනේ හින්දා එතුමා අපි කැඳවනවා. ඉතින් මේ එතකොට අධ්‍යක්ෂකතුමා නියෝජනය කරමින් වෛද්‍යානන්ද විජේවික්‍රම මැතිතුමා අත උස්සලා කිව්වා ලේකම්තුමියනි අපේ කාර්ය මණ්ඩල වලට ඉන්න තැන් නැහැ. හරි අපහසුයෙන් අපේ කාර්ය මණ්ඩලෙ ඉන්නේ. ඒ වෙලාවේ දයාරත්නායක මැතිතුමා නොහිටින්න මේ වැඩේ වෙන්නේ. ඒක තමයි අපේ ශ්‍රී ලාංකීය ගුණය. අවශ්‍යතාවය බලලා ලීඩර්ෂිප් එක අරගෙන එතුමාට තියෙන්නේ වෙන වැඩක්. ජනාධිපතිතුමා එතුමා මේ කාර්ය සාධක බලකායට පත් කරලා තියෙනවා. එතුමා මෙතෙන්ද ලීඩර්ෂිප් එක අරගෙන මං කිව්ව ඩුබායි අබුඩාබි රටවල් වල ඒ ආර්ථික සංවර්ධනයට දායක වෙන්න ඔවුන්ගේ රාජකීය උපදේශකයෝ ආර්ථික සංවර්ධන උපදේශකයෝ වගේ කටයුතු කරපු ආචාර්ය උදේන්ද්‍රරත්න මැතිතුමා එක කතා කරලා මේ සම්බන්ධීකරණය හදලා දයාරත්නායක මැතිතුමා මේක අපිට අරන් දුන්නා. මට අපේ ડોક્ટર රොක්කුඩ් කතා කරනකොට මතක් වුණේ අපි ගම්වල මිනිස්සු. ඉස්සර ડોક્ટર අපේ රත්නපුරේ හිටිය ගොඩාක් දොස්තර මහත්තුරු යාපනයෙන් ආපු එහෙම නැත්නම් කොළඹින් ආපු දමිළ දොස්තර මහත්තුරු අපේ පාරවල් ටික හැදුවේ මොකක්ද ඒකට කියනවා පබ්ලික් වර්ක් ඩිපාර්ට්මන්ට් කියලානේ PWD. ඒවයේ හිටපු ඉංජිනේරු මහත්තුරු ගොඩාක් දමිළ ඉංජිනේරු මහත්තුරු. අපේ හයිකෝට් එකේ නඩු ඇහුවේ දමිළ නඩුකාරුන් වහන්සේ. මේ රටේ අපි හිටියේ විශාල අපේ රටේ ශ්‍රී ලාංකීය ජනතාව තුළ ඒ විශේෂඥ වෛද්‍යතුමන්ලට ඒ ඉංජිනේරුතුමන්ලට ඒ නඩුකාරතුමන්ලට විශාල ගෞරවයක් තිබුණා. දේවත්වයෙන් අපේ පැතිවලේ දොස්තර මහත්තුරුන්ට සැලකුවේ. එතකොට දෙමළද සිංහලද කියලා බැලුවේ නෑ. අපේ ගම්වල මිනිස්සු ඒ විශේෂඥ මහත්තුරුන්ට ඒ ඉංජිනේරු මහත්තුරුන්ට ඒ අයට දේවත්වයෙන් සැලකුවේ. මේ මෑත කාලේනේ 80 ගණන් වල වෙච්ච ප්‍රශ්නයත් එක්ක තමයි මේ සුන්දර ලංකාව විශාල විනාශයකට ගියේ. හැබැයි මුළු රටම කෙරෙහි මහා ආදරයකින් රටේ සියලු ජනතාව මගේ දරුවෝ කියලා හිතන නායකයෙක් අපිට අද ඉන්න නිසා මට හිතෙනවා මේ ප්‍රශ්නය මේ රටේ මෙහෙම අපේ කතාව කරපෝ රුක්ෂාන් නැත්තුමා කිව්වා අපි ඔක්කොගෙම හිත් පාරන මේ තත්ත්වය මේ රටින් දුරු වෙන්න කියලා
අපි අදිෂ්ඨාන කරනවා ඒ වගේම මේක මං හිතනවා ගෝඨාභය ජනාධිපතිතුමාගේ නායකයට යටතේ ඒක මේ රටේ ඉවර වෙනවා අපි ශ්‍රී ලාංකිකයෝ විදියට නැගිටිනවා. අවසාන වශයෙන් කාටද දෙයියනේ මෙහෙම දෙන්න හිතෙන්නේ? සුකුමාරන් නාගේන්ද්‍රන් මැතිතුමාට මොනව ලැබෙනවටද එතුමා මේක මෙහෙම දෙන්නේ? රාජකීයෙක් විච්ච හින්දාද ගරු විදුහල්පතිතුමනි? එහෙම නැත්නම් ඒ ඇලුමිනියමයේ තියෙන ක්වොලිටි එකද? එහෙම නැත්නම් එතුමා ලක්ෂ 150ක් ආයසරයක් කියන්න වෙන්නේ මිහිපිට දෙවියෝ කියලා තමයි. ලක්ෂ 150ක් තමන් හම්බ කරපු මහන්සියෙන් හම්බ කරපු සල්ලි. ආගම් දෙකක් වුණත් අපි පින් දෙන්න ඕනේ නැද්ද වෙසක් පොය දවසේ? එතුමාට, එතුමාගේ පවුලට, එතුමාගේ ගෑවිච්ච එතුමත් එක්ක ඒ සියලු දෙනාටම එතුමාගේ මියගිය ඥාතීන්ට අපි පින් දෙනවා. මේ කරපු මහා උතුම් පුණ්‍ය කර්මය. මේක අපේ ආගම හැටියට විශාල පුණ්‍ය කර්මයක්. අපි ප්‍රාර්ථනා කරනවා සුකුමාරන් මැතිතුමාගේ පවුලයට එතුමාගේ ආශිර්වාද ලැබෙන සියලු දෙනාටම කවමදාකවත් මේ කරපු පිනෙන් හෙම්බිරිස්සාවක්වත් හැදෙන්න එපා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මහා දෙයක් ඒක අපේ රටට කරපු මහා ආශිර්වාදයක්, මහා ආදර්ශයක්. නිකන් හදිසියකට රුපියල් නිකන් 10000ක් දෙන්න කිව්වට සමහරුන්ට දෙන්න හිතෙන්නේ නැහැ නේද? ආරත්නක මැතිතුමනි දෙන්න කිව්වට දෙන්න හිතෙන්නේ නැහැ. මේ ගුණය කොහෙද තියෙන්නේ? මේ ගුණය මෙහෙම දෙන්න හිතෙන ගුණය මේක තමයි ශ්‍රී ලාංකීය ගුණය කියලා මට හිතේ. මේ ගුණයයි මේ රටේ අපේ වගා කරගන්න ඕනේ. රාජකීය විද්‍යාලයටත් ඒ ගෞරවය තියන්න ඕනේ. ඒ තත්ත්වය නිසා තමයි දිගින් දිගටම එතුමන්ලගේ ඒ සංවිධාන ආශිස් සංවිධාන තමන්ගේ පාසලේ ගෞරවය විදුහල්පතිතුමා වෙනුවෙනුත් එතුමන්ලා පෙනී ඉන්නවා. ඒ සියලු දෙනාටමත් පැමිණිච්ච ඔබ සියලු දෙනාටමත් ස්තුතිවන්ත වෙමින්